සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව. නෙදර්ලාන්තය මහමෙවුනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා විසින් සෑම සෙනසුරාදා දිනකම සහ ඉරිදා දිනකම සිදු කරනු ලබන අසිරිමත් ධර්මදේශනා මාලාව. සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව. පින්වත් ඔබටද මෙම ධර්ම දේශනා සඳහා දායකත්වය ලබාගත හැකිය. සැදැහැබර දායකත්වය සඳහා විමසන්න 0.6199151 සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනා මාලාව. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සෙනසුන් පූජා දායකත්වයේ දරන්නේ නෙදර්ලන්තයේ වාසය කරන මාලනී රණසිංහ මහත්මිය විසින්. ඒ පින්නතුන් ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කොට තිබෙනවා 2022 පෙබරවාරි මාස 2 වන දින මිය පරලොව යන්නට යෙදුන රංජිත් රණසිංහ මහතාට සහ මිය පරලොව ගිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස තමයි සෙනසුන් පූජා දායකත්වයේ දරන්නේ. ඒ නිසා පින්වත්නි, අපි මුලින්ම ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඉන් අනතුරු ඒ පින්වත් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරලා සෙත් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපි හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අදත් අපි බොහෝමත්ම ලස්සන දහම් කරුණු සඳහන් වෙන උතුම් දේශනාවක් ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ. අද අපි මේ ඉගෙන ගන්න දේශනාවේ නම තමයි පින්වත්නි ဒုတိယ ආඝාත පටිවිණය සූත්‍රය. සිතේ ඇතිවන වෛරය, එහෙම නැත්නම් ද්වේෂය, තරහව දුරු කර ගැනීම ගැන දේශනා කොට වදාළ දෙවෙනි දේශනාව. මේ දේශනාව පින්වත්නි සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ කරුණු 5 බැගින් සඳහන් වන කොටසේ. මේ උතුම් දේශනාව පින්වත්නි දේශනා කොට වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියදී පින්වත් ස්වාමින් වහන්සේලාට තමයි මේ දේශනාව දේශනා කළේ. පින්වත්නි, අපි හැමෝටම තියෙන ගැටලුවක් තමයි අපේ සිතේ තරහව උපදිනවා, ද්වේෂය උපදිනවා. ඒ උපදින තරහව, ද්වේෂය අපිට දුරු කරගන්න බැරි වුණොත් අපේ ජීවිතයේ පින්වත්නි ගොඩාක් අර්බුද හට ගන්නවා. ඒ හටගන්න අර්බුද සමහර වෙලාවට
අවසන් වෙන්නේ අපේ ජීවිතයට විශාල දුකක් කුරුම කරලා. සමහර පුද්ගලයෝ තමන්ගේ හිතේ උපන්නා වූ ද්වේෂය දුරු කරගන්න නොහැකිව තමන්ගේ සිත කය වචනය මුල් කරගෙන කරන දේවල් වලින් උපදින කර්මය නිසා කල්ප ගණන් දුක් විඳින අවස්ථා සමහර වෙලාවට තියෙනවා. ඒ නිසායි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ හිතේ උපදින අකුසල් ඒ මොහොතේම අපි දුරු කරන්නට ඕනේ. ඒ අකුසල් වර්ධනය වෙන්න, දියුණු වෙන්න, පෝෂණය වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අන්න ඒ විදිහට අපේ ජීවිතයට විශාල අයහපතක් කරන අකුසලයක් තමයි ද්වේෂය කියලා කියන්නේ. හිතේ හටගන්නා වූ ද්වේෂය දුරු කර ගැනීම පිණිස බොහෝ උපකාර වන ලස්සන දහම් කරුණු ටිකක් අද අපි මේ ඉගෙන ගන්න ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍රයේ සඳහන් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමින් වහන්සේලාට දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ යම් කිසි භික්ෂුවකට තරහක්, ද්වේෂයක්, වෛරයක් උපන්නොත් එහෙම ඒ තරහව, ද්වේෂය, වෛරය දුරු කර ගැනීම පිණිස ආකාර 5ක් තියෙනවා කියලා කිව්වා. අන්න බලන්න. අපිට අපේ හිතේ හටගන්නා වූ ද්වේෂය දුරු කර ගැනීම පිණිස ආකාර කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ද්වේෂය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ද්වේෂය අපේ ජීවිතයට අනර්ථයක්මයි ඇති කරලා දෙන්නේ. දැන් මේ ද්වේෂය කියන අකුසලයේ මුල් වෙලා මේ ලෝකේ කිසියම්ම හෝ කෙනෙකුට ස්වල්ප වූ හෝ යහපතක් වුණා කියලා දකින්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්ථ ජනනෝ දෝසෝ. ද්වේෂය කියලා කියන දේ අනර්ථයක්මයි ඇති කරලා දෙන්නේ. අයහපතක්මයි ඇති කරලා දෙන්නේ. දෝසෝ චිත්තප්පකෝපනෝ. ඒ වගේම තමයි ද්වේෂය හටගත්තට පස්සේ අපේ මේ සිත කුපිත වෙනවා. සිතේ කෝපය හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බය මන්තරතෝ ජාතං. ඒ විදිහට ද්වේෂය තමන් තුළ හටගත්තා කියලා කියන්නේ තමන් තුළ බයක් උපන්නා කියන එකයි. ඇයි ද්වේෂයෙන් යුක්තව වාසය කරන කෙනාට බය තැති ගැනීම ඇති වෙනවා. ඒ තමන් කෙරෙහි ද්වේෂයට යටපත් වෙච්ච කෙනාගෙන් තමන්ට අනතුරක්, හානියක් සිද්ධ වෙයිද කියලා. තං ජනෝ නාව බොජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් ජනතාව මේ ද්වේෂය ගැන මේ ආකාරයට දන්නේ නැහැ කියනවා. බලන්න පින්වත්නි මේ ලෝකයේ වාසය කරන හැම කෙනාටම වගේ යම් යම් අවස්ථාවල හිත ද්වේෂයෙන් යටපත් වුණාට මේ ආකාරයට ද්වේෂය අපේ ජීවිතයට අනර්ථයක් උදා කරන බව, අයහපතක් උදා කරන බව, ද්වේෂය කියලා කියන්නේ අනතුරුදායක අකුසලයක් කියලා මේ ලෝකේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි ද්වේෂය කියලා කියන්නේ අකුසලයක්. එය ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා දේශනා කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ද්වේෂය ගැන දේශනා කරලා තියෙනවා දුට්ඨෝ අත්තං න ජානාති. මේ ද්වේෂයේ තියෙන භයානකකම තමයි පින්වත්නි ද්වේෂය විසින් අපේ සිත මැඩගත්තට පස්සේ අපිට යහපත කියන දේ දැක ගන්න පුළුවන් කමක් නැහැ. හොඳට කල්පනා කරලා බලන්නකෝ අපි හැමෝටම තරහ ගිහිල්ලා තියෙනවනේ. අපිට තරහ ගිය වෙලාවට යහපත කියන්නේ මොකක්ද? අයහපත කියන්නේ මොකක්ද? කුසලය කියන්නේ මොකක්ද? අකුසලය කියන්නේ මොකක්ද? මේ දේවල් සිහි වෙනවද? නෑ පින්වත්නි. ද්වේෂයෙන් හිත යටපත් වුණාට පස්සේ අපි ද්වේෂ සහගතව කයින් ක්‍රියා කරනවා. ද්වේෂ සහගතව වචන පාවිච්චි කරනවා. ද්වේෂ සහගත සිතුවිලි අපි තව තවත් හිතනවා. මේ විදිහට සිත කය වචනය මුල් කරගෙන ඒ හිතේ හටගත්තා වූ ද්වේෂය නිසා අකුසල් කරගන්න තියෙන අවස්ථාව තමයි වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුට්ඨෝ අත්තං නජානාති. ද්වේෂයෙන් හිත යටපත් වුණු කෙනා යහපත ගැන දන්නේ නැහැ. දුට්ඨෝ ධම්මං නපස්සති. අන්න බලන්න. ද්වේෂයෙන් හිත යටපත් වුණාට පස්සේ
ඒ කෙනාට ධර්මය දකින්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් බලන්න මේ ධර්මාවබෝධය කරන්න කැමති කෙනෙකුට පවා මේ ද්වේෂය කියන දේ බොහෝ අනතුරු පිණිස පවතින දෙයක්. විශාල හානියක්. දැන් සමහර අය ඉන්නවා ස්වභාවයෙන්ම තරහ යනවා. ද්වේෂාධික පුද්ගලයෝ ඉන්නවා. නමුත් එහෙමයි කියලා Taman තුළ හටගන්නා වූ ද්වේෂය සාධාරණීකරණය කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. දැන් සමහර අය කියනවා මට ඉතින් හරියට තරහ යනවනේ. ඔයා ඉතින් ඕක ගණන් ගන්න එපා. එහෙම කියනවා. තමන්ගේ හිතේ උපදින තරහව පාලනය කර ගැනීමේ වගකීම කාටද තියෙන්නේ පින්වත්නි? තමන්ටයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් උපකාර අරගෙන අපි අපේ හිත තුල හටගන්නා වූ මෙවැනි අකුසල් ප්‍රහාණය කරගන්න උත්සාහ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුට්ටෝ ධම්මං න පස්සති. ද්වේෂයෙන් හිත යටපත් වෙනකොට ඒ කිනාට ධර්මය දකින්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් ද්වේෂය කියලා කියන්නේ ධර්මාවබෝධයටත් බාධාව පිණිස පවතින දෙයක් පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්දන්තමං තදා හෝති යං දෝසෝ සහතේ නරං. යම් කෙනෙකුගේ හිත ද්වේෂයෙන් මැඩගත්තට පස්සේ එයාගේ ජීවිතය මහා අන්ධකාරයක් බවට පත් වෙනවා කියනවා. බලන්න ඒක කොච්චර ඇත්තද කියලා. තමන්ගේ හිතේ හටගත්තා වූ ද්වේෂය දුරු කරගන්න බැරුව යම් යම් වැරදි අකුසල් පාප කර්ම වෙලා පසුතැවෙන ජීවිත, දුක් වෙන ජීවිත මේ ලෝකේ කොයිතරම් තියෙනවද? ඒ නිසා පින්වත්නි මේ ද්වේෂය කියලා කියන්නේ අපේ ජීවිතය මහා අන්ධකාරයක් වෙතට අරගෙන යන භයානක අකුසලයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච දෝසං පහත්වාන දෝස නෙය්‍යේන දුස්සති. දෝසෝ පහියතේ තම්හා තාලපක්කංව බන්ධන. යම් කෙනෙක් ඉන්නවා තමන්ගේ හිතේ හටගන්නා වූ ද්වේෂය ප්‍රහාණය කරලා දානවා. යෝච දෝසං පහත්වාන දෝස නෙය්‍යේන දුස්සති. ද්වේෂයට හේතු වෙන කරුණු තියෙනවා නම් ඒ දේවල් වලට ද්වේෂ කරන්න යන්නේ නැහැ. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂය හටගන්නේ කරුණු දෙකක් නිසා. දැන් අපි අපේ හිතේ හටගන්නා වූ ද්වේෂය අනතුරුදායක දෙයක්, අකුසලයක් කියලා අපි ධර්මයේ තුලින් හඳුනාගෙන ඒ ද්වේෂය දුරු කරන්න නම්, ප්‍රහාණය කරන්න නම් මේ ද්වේෂය ගැන බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයටද දේශනා කරලා තියෙන්නේ කියලා අපි හොඳට ඉගෙන ගන්න ඕනේ පින්වත්නි. ඒ වගේම ද්වේෂය Taman තුල හටගන්නකොට ඒ හටගන්නා වූ ආකාරය Taman තුලින් දැක ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒකට හොඳ සිහිනුවණක් උවමනා වෙනවා. ඒ විදිහට සිහියෙන් නුවණින් යුක්තව Tamanගේ හිතේ ඇතිවන මේ අකුසල් හඳුනා ගන්න අපි දක්ෂ වුණොත් අපිට පුළුවන් ටික ටික මේ අකුසල් දුරු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ද්වේෂය කියන දේ හටගන්නේ කරුණු දෙකක් මුල් වෙලා. ඒ තමයි පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. පටිඝ නිමිත්ත කියලා කියන්නේ පින්වත්නි තරහා ඇතිවීම පිණිස. එහෙම නැත්නම් අපේ හිතේ ද්වේෂය ඇතිවීම පිණිස හේතු වන කාරණාවට කියනවා පටිඝ නිමිත්ත කියලා. අන්න ඒ පටිඝ නිමිත්තක් අපිට මුණ ගැහුණට පස්සේ අපි මේ පටිඝ නිමිත්ත කෙරෙහි අයෝනිසෝ මනසිකාරයේ යෙදුනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ද්වේෂය උපදිනවා කියලා කිව්වා. අපි හිතමු පටිඝ නිමිත්ත විදිහට ඔන්න අපි අකමැති කෙනෙක්ව අපිට දකින්න ලැබෙනවා. අප්‍රිය අමනාප කෙනෙක්ව අපිට දකින්න ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ දකින්න ලැබෙන රූපය තමයි පටිඝ නිමිත්ත. ඊළඟට අපි හිතින් ඒ දේ ගැන එක එක විදිහට හිතලා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. ඒ කල්පනා කරන රටාව තුළ අපි තුළ ද්වේෂය උපදිනවා. අන්න පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කියන කරුණු දෙක එකතු වෙලා අපේ හිතේ ද්වේෂය හට ගන්නවා. ඊළඟට අපි හිතමු අපිට ශබ්දයක් අහන්න ලැබෙනවා. කවුරු හරි කෙනෙකුගේ කටහඬක් හරි එක්ක කවුරු හරි අපිට බයිනවා, නිନ୍ଦා අපහාස කරනවා, නැත්නම් අපි ගැන මොකක් හරි දෙයක් කියනවා. ඊළඟට අපි අකමැති විදිහේ යම්කිසි කතාවක් කරනවා.
මේ වගේ ඕනම දෙයක්. ඔන්න ඒ වගේ ශබ්දයක් අපිට ඇහෙනවා. එතකොට අපි මේ ශබ්දය මුල් කරගෙන අපේ හිතේ ද්වේෂය ඇති වෙන විදිහට කල්පනා කරනවා. අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. මෙන්න මේ විදිහට පින්වත්නි, පටිඝ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය කියන කරුණු දෙක එකතු වෙලා තමයි අපේ හිතේ ද්වේෂය උපදින්නේ. එතකොට යම් කෙනෙක් ඉන්නවා මෙන්න මේ විදිහට උපදින ද්වේෂය ඊටාම සිහිනුවණින් යුක්තව යෝනිසෝ මනසිකාරයේ යෙදී ප්‍රහාණය කරලා දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෝසෝ පහීයතේ තම්හා තාලපක්ඛංව බන්ධන. හරියට ඉදුණු තල් ගහකින් ගෙඩියක් ඒ නටුවෙන් ගැලවිලා වැටෙනවා වගේ මේ විදිහට ද්වේෂය ප්‍රහාණය කර කර ඉන්න කෙනාගේ හිතින් ද්වේෂය දුර වෙලා යනවා කියලා දේශනා කළා. ඒ නිසා පින්වත්නි, මේ අපේ හිත කියලා කියන්නේ හොඳ පැත්තට දියුණු කරොත් ඒ පැත්තට දියුණු කරන්න පුළුවන්. අකුසල්ම නම් හිතේ පුරුදු කර කර අකුසල්ම නම් හිත පවත්ව ඉන්නේ අපේ හිත අකුසලයේ පැත්තටම වැඩෙනවා. ඒ නිසා පින්වත්නි, අපි කල්පනා කරන්නට ඕනේ අකුසලයේ පැත්තට අපේ හිත යොදවන්න නෙවෙයි, කුසලයේ පැත්තට අපේ හිත යොදවන්නයි. ඉතින් මෙන්න මේ විදිහට අපේ ජීවිතයට විශාල අයහපතක් පිණිස, අනර්ථයක් පිණිස අපේ හිතේම උපදින මේ ද්වේෂය දුරු කර ගැනීම ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ දේශනාව තමයි අපි මේ ඉගෙන ගන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, තමන් තුළ හටගන්නා වූ මේ ද්වේෂය ප්‍රහාණය කරගන්න ආකාර 5ක් තියෙනවා කියලා කිව්වා. ඔන්න පළවෙනි කාරණාව දේශනා කරනවා. ඒ තමයි කියනවා අපිට යම් කෙනෙක් ගැන ද්වේෂයක් ඇති වෙනවා. ඒ ද්වේෂය ඇති වුණාට පස්සේ කල්පනා කරන්න කියලා කියනවා මේ කෙනා අපිරිසුදු කාය කර්මයන්ගෙන් යුක්තයි. ඒ කියන්නේ කය මුල් කරගෙන වැරදි කරන කෙනෙක්. නමුත් මේ කෙනා පිරිසුදු වාචසික ක්‍රියා ඇති කෙනෙක්. නමුත් ඒ කෙනාගේ වචනය යහපත්. දැන් එහෙම අය ඉන්නවනේ පින්වත්නි. සමහර අය ඉන්නවා කය මුල් කරගෙන වැරදි දේවල් කරනවා. හැබැයි වචනය කියන දේ යහපත් විදිහට පාවිච්චි කරන අය ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ වැරදි කරන, අකුසල් කරන, පව් කරන හැමෝම සිත කය වචනය කියන තුනම පාවිච්චි කරලා පව් කරන අය බොහොම අඩුයි. සමහර අය ඉන්නවා කායික ක්‍රියා ඒ අයගේ අපිරිසුදුයි. සමහර අය ඉන්නවා වාචසික ක්‍රියා අපිරිසුදුයි. සමහර අය ඉන්නවා මානසික ක්‍රියා අපිරිසුදුයි. ඒ කියන්නේ හිතින් හිතන දේවල්, අකුසල් සහගත දේවල්. සමහර අය ඉන්නවා මේ ලෝකේ කායික, මානසික, වාචසික ක්‍රියා කියන මේ තුනම අපිරිසුදු අයත් ඉන්නවා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔන්න අපිට යම් කෙනෙක් ගැන තරහවක් ඇති වුණොත් ඒ කෙනාගේ කායික ක්‍රියා අපිරිසුදු වෙන්න පුළුවන් කියනවා. නමුත් ඒ කෙනාගේ වාචසික ක්‍රියා පිරිසුදුයි නම්, කයින් වැරදි කළාට වචනය යහපත් විදිහට හසුරුවනවා නම් අන්න ඒ පිරිසුදු වාචසික ක්‍රියාව ගැන හිතලා ඒ පුද්ගලයා කෙරෙහි ඇති වෛරය දුරු කරලා දාන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනාව පුරාම පින්වත්නි, සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් මුල් කරගෙන අපේ හිතේ ද්වේෂයක් උපන්නට පස්සේ ඒ කෙනාගේ යම් කිසි අල්ප මාත්‍ර වූ හෝ ගුණයක් ඇතනම්, යහපත් දෙයක් ඇතනම් අන්න ඒ ගුණය ගැන හිතලා, අන්න ඒ යහපත් දේ ගැන හිතලා ඒ පුද්ගලයා කෙරෙහි අපේ හිතේ උපන්නා වූ ද්වේෂය දුරු කරගන්න කියලා තමයි දේශනා කරන්නේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ ද්වේෂය දුරු කර ගැනීම පිණිස උපකාර වන පළවෙනි කාරණාව විදිහට දේශනා කරනවා යම් කෙනෙක් ගැන අපේ හිතේ තරහවක් ඇති වෙන්න පුළුවන්. ඒ කෙනාගේ කායික ක්‍රියා අපිරිසුදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කය මුල් කරගෙන යා වැරදි කරනවා වෙන්න පුළුවන්. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාගේ වාචසික ක්‍රියා පිරිසුදුයි නම්, බොරු කියන්නේ නැත්තම්, කේලම් කියන්නේ නැත්තම්, පරුස වචන කියන්නේ නැත්තම්,
ඒ වගේම හිස් වචන කියන්නේ නැත්තම්, යහපත් වචන ප්‍රියමනාප වචන කතා කරනවා නම්, අන් අයගේ සමගිය පිණිස කතා කරනවා නම්, අන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අර අපිරිසුදු කායික ක්‍රියාව ගැන හිතන්නේ නැතුව මේ කෙනා යහපත් වාචසික ක්‍රියාවලින් යුක්ත කෙනෙක් නේ කියලා හිතලා ඒ කෙනාගේ යහපත් පැත්ත ගැන හිතලා ඒ පුද්ගලයා කෙරෙහි අපේ හිතේ හටගත්තා වූ ද්වේෂය, අමනාපය, වෛරයක් ඇතනම් ආන්න ඒක දුරු කරන්න කියලා දේශනා කළා. ඒක කරන්නේ කොහොමද කියලා පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. ඒක කරන්න කියන්නේ මෙන්න මේ වගේ කියනවා. දැන් ඉස්සර ස්වාමින් වහන්සේලා සිවුරු සකස් කරගෙන තියෙන පින්වත්නි බොහෝ වෙලාවට ඔය කුණු ගොඩවල් වල එහෙම නැත්නම් සොහොන් වල දාලා ගිය රෙදි කෑලි එකතු කරලා ඒ රෙදි කෑලි වල පිරිසුදු කොටස් අරගෙන ඒවා හොදලා කපලා තමයි සිවුරු මහලා පඳු ගහලා පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට පාංශුකෝලික සිවුරු දරන භික්ෂුවක් කුණු ගොඩක තිබිලා එහෙම නැත්නම් පාරක් අයිනේ තිබිලා පාංශුකෝලික වස්ත්‍ර කෑල්ලක් දකින්න ලැබෙනවා. රෙදි කෑල්ලක් දකින්න ලැබෙනවා කවුරු හරි දාලා ගියේ. එතකොට මේ රෙදි කෑල්ලේ කොටසක් හොඳයි කොටසක් හොඳ නැහැ. දැන් පින්වත්නි පාරක් අයිනේ මේ වගේ රෙදි කෑල්ලක් දාලා ගිහිල්ලා තිබ්බොත් සොහොනක මේ වගේ රෙදි කෑල්ලක් දාලා ගිහිල්ලා තිබ්බොත් ඒක අපිරිසුදුයි නම් අපි එකපාරේ ඒක අතින් අල්ලන්නේ නැහනේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එවැනි රෙදි කෑල්ලක් දකින භික්ෂුවක් වම් පයින් ඒ කියන්නේ වම් කකුලෙන් ඒ රෙදි කෑල්ලේ කොටසක් පාගගෙන දකුණු පාදයෙන් ඒ රෙදි කෑල්ලේ ගන්න පුළුවන් පිරිසුදු කොටස ඉරලා අර ගන්නවා. තමන්ගේ සිවුර මහ ගන්න. අන්න ඒ වගේ කියනවා. පාරි දාලා ගිහිලා තියෙන රෙදි කෑල්ලක නරක කොටස අයින් කරලා හොඳ කොටස අර ගන්නවා වගේ තමන්ගේ පාද දෙක පාවිච්චි කරලා කකුල් දෙකෙන් ඉරලා ගන්න කියනවා. අන්න ඒ වගේ යම් කෙනෙක් කෙරෙහි අපේ හිතේ තරහවක් ඇති වුණොත් ඒ කෙනාගේ කායික ක්‍රියා විතරයි නම් අපිරිසුදු, වාචසික ක්‍රියා හොඳයි නම්, යහපත් නම් පිරිසුදුයි නම් අන්න ඒ යහපත් වාචසික ක්‍රියාව ගැන හිතන්න කියලා කියනවා. මේ පුද්ගලයා අපිරිසුදු කාය සමාචාර ඇත්තේ නමුත් මේ පුද්ගලයාගේ පිරිසුදු වචී සමාචාර ඇත්තේ. ඒ නිසා මගේ හිතේ මේ පුද්ගලයා කෙරෙහි උපන්නා වූ ද්වේෂය, තරහව දුරු කරගන්න ඕනේ කියලා කල්පනා කරලා ඒ තරහව නැති කරගන්න කියලා කියනවා. බලන්න පින්වත්නි කොච්චර ලස්සනයිද කියලා. මේ ආකාරයට කල්පනා කළොත් ආරක්ෂා වෙන්නේ පළමු කොට කවුද? තමන්ව ආරක්ෂා වෙනවා පින්වත්නි. තමන්ගේ හිතනේ රැක ගන්න ඕනේ. ද්වේෂය කියන අකුසලය තමන්ගේ හිතේ හටගත්තට පස්සේ පළමුවෙන්ම අනතුරක් සිද්ධ වෙන්නේ කාටද? තමන්ටමයි. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවෙනි කාරණාව දේශනා කරනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඒ වගේම තමයි කියනවා කෙනෙක් ඉන්න පුළුවන් වාචසික ක්‍රියා අපිරිසුදුයි. ඒ කියන්නේ වචනේ අසංවරයි. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ කෙනා පිරිසුදු කායික ක්‍රියාවලින් යුක්තයි. එයා කය මුල් කරගෙන වැරදි කරන්නේ. ඒ කියන්නේ ප්‍රාණඝාතය කරන්නේ, සොරකම් කරන්නේ, කාම මිත්‍යාචාරය දෙන්නේ. කය මුල් කරගෙන කෙරෙන්නා වූ අකුසල් එයාගේ අතින් කෙරෙන්නේ. වචනේ අපිරිසුදු වුණාට. අන්න එවැනි කෙනෙක් කෙරෙහි අපේ හිතේ ද්වේෂයක් උපන්නොත්, වෛරයක් උපන්නොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එයාගේ අපිරිසුදු වාචසික ක්‍රියා ගැන හිතන්න එපා කියනවා. එයාගේ කායික ක්‍රියාව පිරිසුදුයි. කායික ක්‍රියාව යහපත්. මෙයා කයින් වැරදි කරන්නේ නැති කෙනෙක් නේ කියලා එයාගේ යහපත් වූ කායික ක්‍රියාව ගැන හිතලා අන්න ඒ පුද්ගලයා කෙරෙහි අපේ හිතේ තරහක් හටගෙන තියෙනවා නම් ඒ තරහ දුරු කරන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. බලන්න පින්වත්නි, එතකොට අපි පුරුදු වෙන්න ඕනේ අන් අයගේ ජීවිතයේ ඇති නරක පැත්ත දකින්න නෙවෙයි. යම් කෙනෙකුගේ ජීවිතය තුළ අල්ප මාත්‍ර වූ යහපත් දෙයක් ඇතනම් අන්න ඒ යහපත දකින්න තමයි අපි පුරුදු වෙන්නට ඕනේ.
ඒ කාරණාවෙන් පින්වත්නි අපිට අපේ හිත රැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට යම් කෙනෙකුගේ වාචසික ක්‍රියා අපිරිසුදු වෙන්න පුළුවන්. හැබැයි කායික ක්‍රියා පිරිසුදුයි නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ අපිරිසුදු වචනය ගැන හිතන්නේ නැතුව එයාගේ පිරිසුදු කායික ක්‍රියාව ගැන හිතන්න කියලා කියනවා. හිතලා තමන්ගේ හිතේ ද්වේෂය නැති කරගන්න කියලා කියනවා. මෙයා වචනය මුල් කරගෙන අකුසල් කරාට වැරදි දේවල් කරාට මෙයා කයින් වැරදි කරන කෙනෙක් නෙවෙයි. මෙයාගේ කායික ක්‍රියාව යහපත්. ඒ නිසා මේ කෙනාගේ ජීවිතය තුළ යහපත් පැත්තකුත් තියෙනවා කියලා ඒ යහපත ගැන හිතලා ඒ පුද්ගලයා කෙරෙහි හටගන්නා වූ ද්වේෂය දුරු කරන්න කියලා කියනවා. අන්න ඒකටත් ලස්සන උපමාවක් දේශනා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. පොකුණක් තියනවා කියලා කියනවා. ඒ පොකුණ දියසෙවල් වලින් වැහිලා තියෙන්නේ. මෙන්න මේ දියසෙවල් වලින් වැහුණු පොකුණ ළඟට ග්‍රීස්ම කාලේ හොඳටම පායන කාලේ පිපාසයෙන් යුක්ත වූ ක්ලාන්ත වූ පුද්ගලයෙක් පැමිණෙනවා. ඒ කියන්නේ පානය කරන්න වතුර ටිකක් නැතුව හොඳටම පිපාසිත වෙච්ච. ඒ වගේම වතුර නැතුව කලන්තේ හැදිච්ච කෙනෙක් මේ පොකුණ ළඟට එනවා. හැබැයි මේ පොකුණ දියසෙවල් වලින් වැහිලා තියෙන්නේ. එතකොට මේ කෙනා මේ පායන කාලේ ග්‍රීස්ම කාලේ පානය කිරීම පිණිස වතුර ටිකක් නැතුව ක්ලාන්ත වෙලා ඉන්න කෙනා මේ පොකුණ දැක්කට පස්සේ එයා මොකද කරන්නේ? එයා පින්වත්නි ඒ පොකුණට බැහැලා තමන්ගේ අත් දෙකෙන් ඒ දියසෙවල් එහා මෙහා කරනවා. කරලා ඒ පොකුණේ තියෙන වතුර පාදනවා. පාදලා ඒ කෙනා ඒ පොකුණෙන් පැන් පානය කරනවා. පානය කරලා සුවපත් වෙලා එයා එතනින් නික්මිලා යනවා. අන්න බලන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා වාචසික ක්‍රියාව කෙනෙකුගේ අපිරිසුදු වෙන්න පුළුවන්. ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඒ පරිද්දෙන්ම යම් පුද්ගලයෙකු අපිරිසුදු වාක් සමාචාර වලින් යුක්ත වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාගේ කාය සමාචාර පිරිසුදු වෙන්න පුළුවන්. දැන් දියසෙවල වලින් පොකුණ වැහිලා තිබුණට ඒ පොකුණේ පානය කරන්න පුළුවන් ජලයක් තියෙනවා පින්වත්නි. එතකොට ඒ පොකුණ ළඟට එන පුද්ගලයාට පිපාසය සහිතයි නම් ග්‍රීස්ම කාලේ කලන්තේ හැදිලා නම් එයාට තියෙන්නේ එයා කරන්න ඕනේ දියසෙවල් ගැන හිත ඉන්න එක නෙවෙයි. ඒ පොකුණේ පිරිසුදු පැන් තියෙනවා. ඒ නිසා දියසෙවල් ඉවත් කරලා Tamanට අවශ්‍ය පිරිසුදු පැන් පානය කරන්න ඕනේ. අන්න ඒ වගේ අපිරිසුදු වචනය ඇති කෙනෙක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් ඒ ද්වේෂයට තැන දෙන්නේ නැතුව මේ පුද්ගලයාගේ වචනය අපිරිසුදු වුණාට කායික ක්‍රියාව යහපත්. කය මුල් කරගෙන මෙයා යහපතෙහි හැසිරෙන කෙනෙක් කියලා පින්වත්නි ඒ කෙනාගේ පිරිසුදු කාය සමාචාරය ගැන හිතලා අන්න ඒ පුද්ගලයා කෙරෙහි අපි තුල හටගන්නා වූ ද්වේෂය, වෛරය, තරහව දුරු කරන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. බලන්න පින්වත්නි මේ විදිහට කල්පනා කරන්න පුළුවන් නම් ඇත්තටම මේ ලෝකය කොච්චර සුන්දර වෙයිද? මේ ලෝකයේ බොහෝ දෙනෙක් තම තමන්ගේ සිත් තුළ උපදින මේ අකුසල් මේ ආකාරයට කල්පනා කරලා ප්‍රහාණය කරනවා නම් ද්වේෂයෙන් යටපත් වූ සිත් ඇති අය ඒ ද්වේෂයෙන් යටපත් වූ සිත මුල් කරගෙන තව තවත් අකුසල් කරගන්නේ නැතුව කරුණාව මෛත්‍රිය උපදවාගෙන වාසය කරනවා නම් ඒ කාරණාව පින්වත්නි තමන්ටත් අන් අයටත් විශාල යහපතක් උදා කරලා දෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා තව පුද්ගලයෙක් ඉන්නවා ඒ කෙනාගේ කායික ක්‍රියාවත් අපිරිසුදුයි. ඒ කියන්නේ කය මුල් කරගෙනත් වැරදි කරනවා. ඊළඟට වාචසික ක්‍රියාවත් අපිරිසුදුයි. වචනය මුල් කරගෙනත් වැරදි කරනවා. ප්‍රාණඝාතය කරනවා, සොරකම කරනවා, කාමමිත්‍යාචාරය කරනවා. තව කය මුල් කරගෙන යම් තාක් වැරදි ඇද්ද ඒව කරන්න පුළුවන්. ඊළඟට බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මේ විදිහට කායික ක්‍රියාවත් අපිරිසුදුයි, වාචසික ක්‍රියාවත් අපිරිසුදුයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා නමුත් ඒ කෙනා කලින් කලට මේ ධර්මයේ සිහි කරන කටයුත්තත් කරනවා කියනවා. දැන් එහෙම අයත් ඉන්නවනේ පින්වත්නි මේ ලෝකේ.
මේ ලෝකය කියලා කියන්නේ හරි පුදුම සහගත තැනක් පින්වත්නි. විවිධාකාර ස්වභාවයෙන් යුක්ත පුද්ගලයෝ ඉන්නවා. මේ ලෝකේ ඉන්න හොඳ අයත් ඉන්නවා. ඒ වගේම තමයි නරකම අයත් ඉන්නවා. ඒ වගේම තමයි හොඳ නරක මිශ්‍ර වෙච්ච අයත් ඉන්නවා. ඒ වගේ මේ ලෝකේ හරි විවිධයි. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ඉන්න පුළුවන් කියනවා ඒ කෙනා කය මුල් කරගෙන වැරදි කරනවා. ඒ වගේම තමයි වචනය මුල් කරගෙනත් වැරදි කරනවා. නොයෙකුත් අකුසල් කරනවා. හැබැයි කලින් කලට ධර්මය සිහි කරන දේත් කරනවා කියනවා. ওই පොඩ්ඩක් භාවනා කරනවා, බුදුන් වඳිනවා, ඊළඟට පන්සලකට, අසපුවකට, විහාරස්ථානයකට යනවා, දානි ටිකක් පූජා කරනවා. ඒ වගේ කලින් කලට ওই යහපත් දේකුත් මොන හරි කරන අය ඉන්නවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අන්න එවැනි කෙනෙක් කෙරෙහි තරහක් ඇති වුණොත් ඒ කෙනා ඒ කලින් කලට පුරුදු කරන යහපත් දේ ගැන හිතලා එයා කෙරෙහි හටගත්තා වූ ද්වේෂයේ තරහව දුරු කරන්න කියලා දේශනා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමාවක් දේශනා කරනවා මෙන්න මේ වගේ කියනවා. කොහොමද? ඔන්න කලින් වගේම පායන කාලේ, ග්‍රීස්ම කාලේ පානය කරන්න පැන් ටිකක් හොයාගන්න බැරුව පිපාසිත වෙච්ච කලන්තේ හැදිච්ච මිනිස්සෙක් ඇවිදගෙන එනවා. ඒ විදිහට ඇවිදගෙන එනකොට ඒ කෙනාට දකින්න ලැබෙනවා මේ පොළොවේ ගව කුරයක හැදුණු වලක වතුර ස්වල්පයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් පොළොවේ පින්වත්නි ඔය ගවයින් ඇවිදගෙන යනකොට ඒගොල්ලන්ගේ කුරවලට පොළොවේ වලවල් හැදෙනවා. අන්න ඒ වගේ මේ ගව කුරයකින් හැදුණු වලක වතුර ටිකක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ පායන කාලේ ග්‍රීස්මේ නිසා පීඩාවට පත්වෙච්ච මේ මිනිස්සයා කලන්තේ හැදිලා බොණ්ඩ වතුර ටිකක් හොයාගෙන එනකොට මෙයාට දකින්න ලැබෙනවා ඒ ගව කුරයකින් හැදිච්ච වලේ වතුර ටිකක් තියෙනවා. එතකොට මේ කෙනා පිපාසයෙන් ඉන්නේ. මෙයාට මේ වතුර ටික බොන්නත් ඕනේ. මෙයා කොහොමද කල්පනා කරන්නේ? මෙයා බොහෝම කලබල කරලා වාජනයකින් හරි අද්දකින් හරි මේ වතුර ටික ගන්න හැදුවොත් මේ ගව කුරයක් කියලා කියන්නේ බොහෝම පොඩි දෙයක් නේ. එතකොට මෙයාට මේ වතුර ටික පානය කරන්න බැරුව යනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයාට මේ වතුර ටික බොන්න ඕන නම් යා බොහෝම ඉවසීමෙන් පොළවේ දන ගහගෙන අත් දෙකත් පොළවේ තබාගෙන තමන්ගේ හිස අර ගව කුරෙන් හැදිච්ච වලට පහත් කරලා ගවයෙකු පැම්බොන්නේ යම්සේද අන්න ඒ ආකාරයට මේ වතුර ටික බොන්න ඕනේ කියලා කියනවා. පිපාසයෙන් පීඩාවට පත්වෙච්ච කෙනා වතුර ටිකක් බීලා සුවපත් භාවයට පත්වෙන්න තමන්ට උවමනාව තියෙන කෙනා ඒ විදිහට හරි ඒ වතුර ටික බීලා සුවපත් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා අන්න ඒ වගේමයි. යම් කෙනෙකුගේ කායික ක්‍රියාවල් අපිරිසුදු වෙන්න පුළුවන්. වාචසික ක්‍රියාවල් අපිරිසුදු වෙන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් ඉන්නවා කලින් කලට ධර්මයේ සිහි කරනවා. කලින් කලට බණ භාවනාවන් ගැන හිතනවා. පින් කිරීම කුසල් කිරීම ගැන කලින් කලට හිතනවා. අන්න ඒ කලින් කලට හෝ යහපත් දෙයක් මේ පුද්ගලයා හිතනවනේ කියලා හිතලා ඒ කෙනාගේ නරක පැත්ත මෙනෙහි කරන්නේ නැතුව යහපත් පැත්ත පිළිබඳව මෙනෙහි කරලා ඒ පුද්ගලයා ගැන හටගත්තා වූ ද්වේෂය තමන්ගේ හිතින් දුරු කරලා දාන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න පින්වත්නි අපේ හිතේ හටගන්නා වූ මේ අකුසල් දහම් දුරු කරලා දාන්න අපිට බොහෝ උපකාර වෙන්නේ අපි හිතන රටාව. අපි කල්පනා කරන විදිහ, අපි මේ ලෝකේ දකින විදිහ. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මාවබෝධය පිණිස තමන් තුළ අභ්‍යන්තරයේ පිහිටන ගුණයක් විදිහට යෝනිසෝ මනසිකාරය තරම් උපකාර වෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියලා කිව්වා. බාහිරින් කොයිතරම් ධර්මය අහන්න ලැබුණත් යෝනිසෝ මනසිකාරය කියන කාරණාව තමන්ගේ ජීවිතය තුළ පිහිටලා නැත්තම් තමන්ට හරියට නුවණින් විමසලා කල්පනා කරන්න පුළුවන්කම පිහිටලා තිබ්බේ නැත්තම් මේ ධර්මයෙන් තමන්ගේ ජීවිතයට යහපතක් සලස ගන්න බෑ පින්වත්නි. ඒ නිසා
අපිට පින්දහම් රැස් කරගන්නත් යෝනිසෝ මනසිකාරයේ උපකාර වෙනවා. ඊළඟට ලෝභ, ද්වේෂ, මෝහ ආදී මේ අකුසල ධර්මයන් හඳුනාගෙන ප්‍රහාණය කරන්න. කුසල ධර්මයන් දියුණු කරගන්න, සීල සමාධි ප්‍රඥා වඩන්න අපිට යෝනිසෝ මනසිකාරයේ උපකාර වෙනවා. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපකාර කරගෙන අපි ටික ටික අපි හිතන රටාව අපි හදා ගන්න ඕනි. ධර්මයට අනුකූලව කල්පනා කරන්න අපි පටන් ගන්න ඕනි. සසරේ පින්වත්නි අපි ඇවිදගෙන එනකොට යෝනිසෝ මනසිකාරයට වඩා අපි බහුල වශයෙන් පුරුදු කරලා තියෙන අයෝනිසෝ මනසිකාරය. දකින දේ කෙරෙහි අපිට මුණ ගැහෙන දේ කෙරෙහි අයෝනිසෝ මනසිකාරයේ යෙදීම තමයි අපි සසරේ බහුල වශයෙන් පුරුදු කරලා තියෙන්නේ. නමුත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණට පස්සේ අන්න අවස්ථාවක් ලැබෙනවා යෝනිසෝ මනසිකාරයේ දියුණු කරගෙන අකුසල් ප්‍රහාණය වන, කුසල් වැඩෙන ආකාරයට හිතන්න පටන් ගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. එනිසා පින්වත්නි, දැන් මේ දේශනාවේදීත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේම අපි හිතන රටාව අපි සකස් කරගත යුත්තේ කොයි ආකාරයටද කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ, තව කෙනෙක් ඉන්න පුළුවන් කියන මෙන්න මෙහෙම. කොහොමද? ඒ කෙනාගේ කායික ක්‍රියාවලුත් අපිරිසුදුයි. ඒ කියන්නේ කය මුල් කරගෙනත් වැරදි කරනවා. වාචසික ක්‍රියාවලුත් අපිරිසුදුයි. වචනේ මුල් කරගෙනත් වැරදි කරනවා. ඒ වගේම තමයි ඒ කෙනා කලින් කලට හෝ භාවනාවක හිත නතු කරගන්නේ නැහැ. සිතෙහි ප්‍රසාදය ඇති කරගන්නේ නැහැ. කලින් කලට හෝ පුංචි හෝ පිනක්වත් කරගන්නේ නැහැ. ධර්මයට කැමැත්තක්වත් ඇති කරගන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, නමුත් ඉබඳු පුද්ගලයෙක් කෙරෙහි පවා අපේ හිතේ අමනාපයක්, වෛරයක්, ද්වේෂයක් හටගත්තොත් ඒ අමනාපය, ද්වේෂය, වෛරයත් දුරු කරලා දාන්න ඕනේ කියලා කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, එවැනි කෙනෙක් කෙරෙහි කොහොමද අපි ද්වේෂය දුරු කරගන්නේ? ඇයි? එවැනි කෙනෙකුගේ හිතන්න කියලා යහපතක් ඇත්තෙම නැහැ. ඒ කෙනාගේ කායික ක්‍රියාවත් අපිරිසුදුයි. කය මුල් කරගෙනත් වැරදිමයි කරන්නේ. ඊළඟට වාචසික ක්‍රියාවත් අපිරිසුදුයි. වචනේ මුල් කරගෙනත් වැරදිමයි කරන්නේ. ඊළඟට ඒ කෙනා කලින් කලට හෝ සිත යහපතෙහි යොදවන්නෙත් නැහැ. පිනක් දහමක් රැස් කරන්න, කුසලයක් වඩන්න, බණ භාවනාවක් කරන්න කලින් කලට හෝ එවැනි යහපත් දෙයක් පුරුදු කරන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, එවැනි කෙනෙක් ගැන දකින්න ඕනේ මෙන්න මේ විදිහටයි කියනවා. කොහොමද? ඔන්න දීර්ඝ මාර්ගයකට පැමිණිච්ච පුද්ගලයෙක් ඉන්නවා කියලා කියනවා. ඒ කෙනා රෝගී වෙච්ච, ගිලන් වෙච්ච, බොහෝ දුකටපත් වෙච්ච කෙනෙක්. එතකොට මේ මාර්ගයේ යනකොට ඉදිරියෙන් ළඟපාත ගමක් නැහැ. මේ දුර මාර්ගයේ ගමන් කරන ගිලන් වෙච්ච, රෝගී වෙච්ච පුද්ගලයා මේ විදිහට යනකොට එයාට ළඟපාත අහල පහල ගමක් දකින්න ලැබෙන්නේත් නැහැ. ඒ වගේම තමයි එයා පහු කරගෙන ආපු මාර්ගයේ එයාට කිට්ටුවෙන් ගමක් දකින්න ලැබෙන්නේත් නැහැ. ඒ වගේම තමයි මෙයා ළඟ ආහාරයට ගන්න ප්‍රමාණවත් භෝජන, ආහාරත් මෙයා ළඟ නැහැ. ඒ වගේම මෙයා ගිලන් වෙලා අසනීප වෙලා ඉන්න නිසා ඒ කෙනාට තමන්ගේ ගිලන් බවෙන්, අසනීපෙන් නැගී හිටීම පිණිස උපකාර වන බේත් හේතුත් නැහැ. ඒ වගේම තමයි එයාට උපස්ථාන කරන්න, උදව් උපකාර කරන්න, අහල පහල ගමකටවත් එක් කරගෙන ගිහිල්ලා උදව්වක් අරගෙන දෙන්න කෙනෙක්වත් මෙයා ළඟ නැහැ. මහා පාරේ තනි වෙච්ච, හොඳටම ලෙඩ වෙච්ච, අසනීප වෙච්ච රෝගියෙක්. ආහාර පාන නැහැ, බේත් හේත් නැහැ, බොණ්ඩ වතුර ටිකක්වත් නැහැ. ඒ වගේම අහල පහල ගමකුත් නැහැ. මහා පාරේ ඉන්නේ. ඒ වගේම උදව් කරන්න කෙනෙකුත් නැහැ. බලන්න මොහොතක් එවැනි කෙනෙක් ගැන හිතලා එයා කොච්චර අනතුරකටපත් වෙච්ච කෙනෙක්ද කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මේ පුද්ගලයාව දකිනවා එක්තරා පුරුෂයෙක්. ඒ පුරුෂයා බොහෝ කරුණාව ඇති කෙනෙක්. ඒ පුරුෂයා දයානුකම්පාව ඇති කෙනෙක්. කරුණාව ඇති, දයානුකම්පාව ඇති කෙනෙකුට මෙවැනි රෝගී අසරණ මිනිසෙක් දකින්න ලැබුණොත් ඒ කෙනා කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව කල්පනා කරනවා, අනේ මේ රෝගියා යම්කිසි ආහාර පානයක් ලබලා
රෝගයට හිතකර වූ බෙහෙත් හේත් ලබලා උපස්ථායකයෙකු ලබනවා නම් මේ කෙනා සුවපත් වෙනවා. ඒ නිසා මම මේ කෙනාට උදව් කරන්න ඕනේ කියලා මේ රෝගියාව එක් කරගෙන යනවා අහල පහල තියෙන ගම්මානයකට. ගිහිල්ලා ඒ කෙනාගේ යහපත පිණිස සුවය පිණිස උපකාර කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා අන්න ඒ ආකාරයට යම් කෙනෙක් කයින් වැරදි කරනවා වෙන්න පුළුවන්. වචනයෙන් වැරදි කරනවා වෙන්න පුළුවන්. කලින් කලට භාවනාවෙහි ධර්මයේහි හික්මෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ වගේම පිනක් දහමක් කරගන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එබඳු පුද්ගලයෙක් කෙරෙහි ද්වේෂයක්, අමනාපයක්, වෛරයක් හටගත්තොත් අපි කරන්න ඕනේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවක් ඇති කරගන්න එක කියනවා. ඒ පුද්ගලයා කෙරෙහි දයාවක් ඇති කරගන්න ඕනේ කියලා කියනවා. ඒ පුද්ගලයා කෙරෙහි අනුකම්පාවක් ඇති කරගන්න ඕනේ කියනවා. බලන්න පින්වත්නි, තමන්ගේ හිත රැක ගන්න ඕන විදිහ. ඒ විදිහට එවැනි කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් තමන්ගේ හිතේ ඒ පුද්ගලයා කෙරෙහි දයාව, අනුකම්පාව, කරුණාව ඇති කරගෙන අනේ මේ පුද්ගලයා කාය සුචරිතයෙන් යුක්ත වන්නේ නම් කොයිතරම් හොඳයිද? අනේ මේ පුද්ගලයා වචී සුචරිතයෙන් යුක්ත වන්නේ නම් කොයිතරම් හොඳයිද? මනෝ සුචරිතයෙන් යුක්ත වන්නේ නම් කොයිතරම් හොඳයිද කියලා මේ කෙනා කෙරෙහි අනුකම්පාවක්, කරුණාවක් ඇති කරගන්න කියලා කියනවා. හරියට අර මහපාරේ තනිවිච්ච අසරණ රෝගියෙක් ගැන කරුණා මෛත්‍රිය උපදවාගෙන ඒ රෝගියාට උපකාර කරන්නේ යම්සේද අන්න ඒ විදිහට හිතන්න කියලා කියනවා. මෙවැනි පුද්ගලයෙක් ගැන කායික ක්‍රියා පිරිසුදු වෙන්න පුළුවන්, වාචසික ක්‍රියා පිරිසුදු වෙන්න පුළුවන්, ඒ වගේම හිත මුල් කරගෙන හිතන දේවල් අපිරිසුදු වෙන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි, සාරිපුත්ත මහරහතන් වහන්සේ පස්වෙනි කාරණාව දේශනා කරනවා. ප්‍රිය ආයස්මතුන් වහන්සේ, තව පුද්ගලයෙක් ඉන්න පුළුවන්. ඒ කෙනා මෙන්න මෙහෙම කෙනෙක්. කොහොමද? ඒ කෙනා පිරිසිදු කාය කර්මයන්ගෙන් යුක්තයි. ඒ කියන්නේ කය මුල් කරගෙන යා වැරදි කරන්නේ. කය මුල් කරගෙන යහපත් දේවල් තමයි කරන්නේ. ඒ කෙනා ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක්. සොරකමින් වැළකුණු කෙනෙක්. කාම මිත්‍යාචාරයෙන් වැළකුණු කෙනෙක්. ඒ වගේම තමයි පිරිසිදු වාචසික ක්‍රියා ඇති කෙනෙක්. බොරු කීමෙන් වැළකීලා, කේලාම් කීමෙන් වැළකීලා, පරුස වචන කීමෙන් වැළකීලා, හිස් වචන කීමෙන් වැළකීලා වාසය කරන කෙනෙක්. ඒ වගේම කියනවා පින්වත්නි, කලින් කලට බණ භාවනාවන් වල නිරත වන කෙනෙක්. කලින් කලට යහපත් දේවල් පුරුදු කරන කෙනෙක්. චිත්ත ප්‍රසාදය ඇති කරගෙන පින්දහම් කුසල් දහම් වඩන කෙනෙක්. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එවැනි කෙනෙක් කෙරෙහිත් අපේ හිතේ ද්වේෂයක්, අමනාපයක් හටගන්න පුළුවන්. දැන් ද්වේෂය, අමනාපය කියන එක පින්වත්නි අපේ හිතේ ඕනම කෙනෙක් කෙරෙහි හටගන්න පුළුවන් කරුණු යෙදෙනකොට. ඇයි? පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයේ යෙදුනට පස්සේ ඕන කෙනෙක් කෙරෙහි ද්වේෂය හටගන්න පුළුවන්. ඒකයි තියෙන භයානකම. අපි දන්නේ නැහැ අපේ හිතේ ගුණ යහපත් කෙනෙක් ගැන ද්වේෂයක්, අමනාපයක්, වෛරයක් හටගත්තොත් ඒක අපිට යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද? ඒ කාරණාව අපිට බොහෝ අයහපත පිණිස, බොහෝ දුක පිණිස හේතු වෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එවැනි කෙනෙක් ගැන කල්පනා කරන්න කියලා කියනවා මෙන්න මේ ආකාරයට. කොහොමද? ඔන්න කෙනෙක් කෙනවා පායන කාලේ, ග්‍රීස්ම කාලේ හොඳටම පිපාසයෙන් කලන්ත වෙච්ච කෙනෙක්. හැබැයි මේ කෙනා මෙහෙම එනකොට මෙයාට දකින්න ලැබෙනවා පිරිසුදු ජලය ඇති, පැහැදිලි ජලය ඇති, සීතල ජලය ඇති, ලස්සන සුදු වැලි තලාව ඇති පොකුණක් දකින්න ලැබෙනවා. මේ පොකුණ වටේට ලස්සන ගස්වැල් වැවිලා තියෙනවා. හරිම ලස්සන සුන්දර තැනක්. සීතල පැන් පොකුණක් දකින්න ලැබෙනවා. එතකොට මේ පායන කාලේ විඩාවට, පීඩාවට පත් වෙලා පිපාසයෙන් ක්ලාන්ත වෙලා එන මේ පුද්ගලයාට මේ පොකුණ දකින්න ලැබුණට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ පොකුණට බැහැලා, මේ පොකුණෙන් පැන් පානය කරලා, ඊළඟට ස්නානය කරලා බොහෝම සුවපත් භාවයට පත් වෙනවා. ඒ වගේම හොඳට පැන් වළඳලා, ස්නානය කරලා,
සුව පහසුවෙන් මේ පුද්ගලයා මේ පොකුණෙන් ගොඩට ඇවිල්ලා එතනම තියෙන රුක් සෙවණක වාඩි වෙනවා. එහෙම නැත්නම් හාන්සි වෙලා සැතපෙනවා. සුවපත් භාවයටපත් වෙනවා. අන්න ඒ වගේ කියනවා. යම් කෙනෙක් කෙරෙහි අපේ හිතේ ද්වේෂයක් ඇති වුණොත් නමුත් ඒ කෙනාගේ කායික ක්‍රියා පිරිසුදුයි නම් ඒ වගේම ඒ කෙනාගේ වාචසික ක්‍රියා පිරිසුදුයි නම් ඒ කෙනාගේ මානසික ක්‍රියා ඒ කියන්නේ හිතන රටාව යහපත් නම් එයා කලින් කලට හෝ බණ භාවනාවන් කරනවා නම් හිත පිරිසුදු කරගන්න අකුසලයන්ගෙන් ඈත් කරගන්න උත්සාහ කරනවා නම් අන්න ඒ කෙනාගේ ඒ යහපත ගැන හිතන්න කියලා කියනවා. ඒ කෙනා කෙරෙහි හිතේ ඇතිවෙච්ච අමනාපය ගැන හිතන්නේ නැතුව ඒ ද්වේෂය පෝෂණය වෙන්න අවස්ථාව දෙන්නේ නැතුව ඒ කෙනාගේ යහපත් ජීවිතය ගැන හිතලා අපේ හිතේ හටගත්තා වූ වෛරය අමනාපය දුරු කරන්න කියලා දේශනා කරනවා. බලන්න පින්වත්නි මෙන්න මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් පුද්ගලයෙක් මුල් කරගෙන අපේ හිතේ ද්වේෂයක් හටගත්තොත් අමනාපයක් හටගත්තොත් අන්නේ ද්වේෂයේ අමනාපය දුරු කර ගැනීම පිණිස උපකාර වන කරුණු 5ක් දේශනා කළා. ဒုတိ ආඝාත පටිවිනේ සූත්‍රය. මේ දේශනාව පුරාම අපිට දකින්න ලැබෙන දේ තමයි යම් කෙනෙක් කෙරෙහි තරහක් ඇති වුණාට පස්සේ අපි හිතන්න ඕනේ ඒ පුද්ගලයාගේ අඩුපාඩුව නෙවෙයි. ඒ පුද්ගලයාගේ දුර්වල පැත්ත නෙවෙයි. වැරදි පැත්ත නෙවෙයි. ඒ කෙනා තුල ඊතා කුඩා වූ හෝ යහපත් දෙයක් ඇතනම් අන්න ඒ යහපත ගැන තමයි අපි හිතන්න ඕනේ පින්වත්නි. එහෙම නැතුව අපි හිතුවොත් එහෙම අසවල් කෙනා මට මෙහෙම කිව්වා. අසවල් කෙනා මට මෙහෙම කළා. මගේ දේ පැහැර ගන්න හැදුවා කියලා හිතුවොත් මොකද වෙන්නේ? එහෙම හිතුවොත් අපේ හිතේ හටගත්තා වූ ද්වේෂය වැඩි දියුණු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නි අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමි යේ තං උපනයිහන්ති වේරං තේසංන සම්මති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙක් හිතනවා අසවල් කෙනා මට බැන්නා, අසවල් කෙනා මට පහර දුන්නා, මාව පරාජයටපත් කළා, මගේ දේ පැහැරගත්තා කියලා තමන්ට ඒ කෙනාගෙන් වෙච්ච අඩුපාඩුව, තමන්ට ඒ කෙනාගෙන් වෙච්ච වැරැද්ද, අසාධාරණේ ගැනම හිතනවා. මෙහෙම කිව්වා, මෙහෙම කළා, මෙහෙම කළා. ඒ විදිහට කල්පනා කරන්න ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේතං උපනයිහන්ති වේරං තේසංන සම්මති. ඒ විදිහට කල්පනා කරන්න ගියොත් ඔව් ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ඉන්නවා අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමි යේතං න උපනයිහන්ති වේරං තේසූපසම්මති. යම් කෙනෙක් ඉන්නවා ඒ කෙනා සිහි කරන්නේ නැහැ. අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා, මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා. එහෙම හිත ඉන්නේ. ඒ කෙනා ඒ වගේ සිදුවීමක් සිද්ධ වුණොත් ඒක ඊ타මත්ම ඉක්මනට අමතක කරලා දානවා. යේතං උපනයිහන්ති වේරං තේසූපසම්මති. අන්න එවැනි කෙනෙකුගේ හිතේ ක්‍රෝධයට අවස්ථාවක් නැති නිසා ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා කියලා දේශනා කළා. ඒ නිසා පින්වත්නි අපි තුල හටගන්නා වූ මේ ද්වේෂය ආදී අකුසල ධර්මයන් පවතින්නේ අපි කල්පනා කරන රටාවත් එක්ක. අපි කල්පනා කරන රටාව වෙනස් කරගත්තොත් අපිට මේ ගොඩාක් අකුසල් වලින් ඈත් වෙලා වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. අද අපි ඉගෙන ගත්තේ ද්වේෂය කියන අකුසලය අපේ හිතේ හටගත්තට පස්සේ කොයි විදිහටද ප්‍රහාණය කරන්න ඕනේ කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ද්වේෂ කරන අය ද්වේෂය නිසාම විනාශ වෙලා යනවා. ඒ නිසා ද්වේෂය මුල් කරගෙන කලකෝලහල කරන පිරිස දන්නවනම් මේ ද්වේෂයෙන් වෙනසිලා යන්නේ තමන්මයි කියලා. ඔව් අපිට මේ කලකෝලහල සංසිඳවාගෙන ද්වේෂ සිතින් තොරව වාසය කරන්න පුළුවන් පින්වත්නි. ඒ නිසා පින්වත්නි අපි නිතරම අන් අයගේ යහපත ගැන, අන් අයගේ හොඳ දේවල් ගැන සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ජීවිතේට මෙත්සිත කියන දේ,
කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව කියන දේවල් අපේ ජීවිතය තුළ උපදවාගෙන වාසය කරන්න ඕනේ. ඒ විදිහට අපිට අපේ සිත් තුළ හටගන්නා වූ ද්වේෂය ප්‍රහාණය කරගෙන මෙත් සිතින් යුක්තව වාසය කරන්න පුළුවන්කම ලැබුණොත් අපේ ජීවිතයට විශාල යහපතක්, විශාල ආරක්ෂාවක් සලසා ගන්න පුළුවන්. ඉතින් අපි හැම දිනාටමත් අපේ සිත් තුළ උපදින්නා වූ මේ ද්වේෂය ආදී අකුසල දහම් දුරු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සෙනසුන් පූජා දායකත්වයේ දරන්නේ නෙදර්ලන්තයේ වාසය කරන මාලනී රණසිංහ මහත්මිය විසින්. ඒ පින්නතුන් ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කොට තිබෙනවා 2022 පෙබරවාරි මාස 2 වන දින මිය පරලොව යන්නට යෙදුන රංජිත් රණසිංහ මහතාට සහ මිය පරලොව ගිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස තමයි සෙනසුන් පූජා දායකත්වයේ දරන්නේ. ඒ නිසා පින්වත්නි, අද දවසේදී සෙනසුන් පූජා දායකත්වයේ දැරීමෙන් රැස් කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන්, ඒ වගේම මෙම ධර්ම දේශනාවෙන් රැස් කළ සියලුම ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද දියුණු කරගනිත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණය, ආරක්ෂාව, ආශිර්වාදය මේ පින්වත් හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝ ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට එකසේ අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පිනත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මිය පරලොව යන්නට යෙදුන ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද දවසේදී සෙනසුන් පූජා දායකත්වයේ දරන මාලනී රණසිංහ මහත්මිය නමින් මිය පරලොව යන්නට යෙදුන සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. 2022 පෙබරවාරි මාස 2 වන දින මිය පරලොව ගිය රංජිත් රණසිංහ මහතාට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මාලනී රණසිංහ මහත්මියගේ මිය පරලොව යන්නට යෙදුන දෙමව්පියන් වන ඇල්බර්ට් පීරිස් පියාණන්ටත් ලුයිනා ඩයස් මෑණියන්ටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම රංජිත් රණසිංහ මහතාගේ මිය පරලොව යන්නට යෙදුන දෙමව්පියන් වන තෝමස් රණසිංහ පියාණන්ටත් ඇසිලින් රණසිංහ මෑණියන්ටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මාලනී රණසිංහ මහත්මියගේ නැගණිය වන මල්ලිකා පීරිස් මහත්මිය සහ ඇයගේ දියණිය රුවිනි ප්‍රියංගිකා මෙනවියටත් මේ පින අනුමෝදන් වෙත්වා. සොයුරන් වන නෙල්සන්, නික්සන්, ඇන්ටන් පීරිස් යන අය ඇතුළු මේ ජීවිතයේදීත් අනන්ත සසර පුරාවටත් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. පරලොව යම් කරදර බාධා හිරිහැර ඇතනම් මේ සියල්ලක්ම දුරු වී සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. ඒ හැම දිනාටමත් වහවහාම සසර දුකින් නිදහස් වීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් මාලනී රණසිංහ මහත්මියගේ සුජීවත්ව වාසය කරන ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටම මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා.
තුනුරුවනි අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ ධාර්මික රැකවරණය සැලසේවා. කරන කියන ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ හැම දිනාටමත් සුවසේ පින්දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අද දින සෙනසුන් පූජා දායකත්වයේ දරන නෙදර්ලන්තයේ වාසය කරන මාලනී රණසිංහ මහත්මියට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. එතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණයේ සැලසේවා. ධාර්මික බලාපොරොත්තු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අද දින මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්වත් හැම දිනාටමත් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම නෙදර්ලන්තයේ මහමෙවුනාව භාවනාසපුවේ කටයුතු වෙනුවෙන් කාලයේ ශ්‍රමය ධනය කැප කරමින් වෙහෙස මහන්සි වන උදව් උපකාර කරන ස්වාමින් වහන්සේලාට දන්පැන් ආදිය පූජා කරන බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කටයුතු සිද්ධ කරන පින්වත් හැම දිනාටමත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණයේ සැලසේවා. කරදර බාධා සියල්ලක්ම දුරු වේවා. මෙලොව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හැම දිනාටම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව. නෙදර්ලන්තය මහමෙවුනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා විසින් සෑම සෙනසුරාදා දිනකම සහ ඉරිදා දිනකම සිදු කරනු ලබන අසිරිමත් ධර්මදේශනා මාලාව. සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව. පින්වත් ඔබටද මෙම ධර්ම දේශනා සඳහා දායකත්වය ලබාගත හැකිය. සැදැහැබර දායකත්වය සඳහා විමසන්න 0669915161. සෙනසුන් පූජා දායකත්ව ධර්ම දේශනා මාලාව.